දැනුම ලබා ගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී සුවසේවා මිතුරෝ තේමා ගීය ගයන්න එක්වන්න ඔබත් කැමතිද? ගායනයට උපන් හපන්කම් ඇති ඔබටත් ඇති හැකියාව දැනගන්න ඔබ රජයේ සෞඛ්‍ය සේවාවේ කාර්ය මණ්ඩල සමාජිකයෙක් සමාජිකාවක් නම් දැන්ම ලියන්න අප අමතන්න WhatsApp හෝ SMS පණිවිඩයක් එවන්න. හඬ පරීක්ෂණය ළඟදීම පැවැත්වේ. අපේ ලිපිනය අපේක්ෂාවේ අඳුරය සිකුරාදා සුභාරති ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිඵල ගැන්වීමේ ව්‍යාපෘතිය අංක 191 තුන්වන මහල ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය කොළඹ 7 දුරකථන අංක 0112 680 549 ෆැක්ස් අංකය 0112 680 490 WhatsApp සහ SMS අංකය 0714 327 387 සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිඵල ගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් මෙහෙයුමක්. අයිබෝන් සුබෝදෑසනක් ඔබ හැමට. අපි මේ සමහර වෙලට කියනවා මේක හරි පිළිකාවක්. මේක හරි කරදරයක් කියන එකට සමහරව කියනවා පිළිකාවක් කියලා. ඒ වගේම තියෙනවා පිළිකාවක් හැදෙනා වගේ තමයි මේක. ඒ වගේම තමයි සමහරව කියනවා මේක හොඳ කරන්න බැරි නැත්නම් ගැටලුවක් සහිත දෙයක් නම් මේක හරියට පිළිකාවක් වගේ නිසා හිතලා වැඩක් නැහැ. ඇත්තටම පිළිකාවක් ගැන හිතලා වැඩක් නැද්ද? පිළිකාවක් හැදුනොත් හැදිලම ඉවරද? ඉන්පස්සේ ජීවිතේ ඉවරද? අනාගතයක් ගැන කතා කරන්න බැරිද? ඒ නිසා අපි ආරාධනා කළාද පිළිකාව හඳුනා ගැනීම සහ ඒ වළක්වා ගැනීම කලින් ප්‍රතිකාර ගැනීම ගැන කතා කරන්න. ඒ වගේම ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න මේ සියල්ල ගැන කතා කරන්න. සුභාරතියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ප්‍රතිපත්ති විශ්ලේෂණ හා සංවර්ධන ප්‍රජාවෛද්‍ය විශේෂඥ ඒ වගේම ශ්‍රී ලංකාවේ පිළිකා මාර්ගදර්ශන වැඩසටහනේ හිටපු කීර්තිමත් අධ්‍යක්ෂවරියක් වන විශේෂඥ වෛද්‍ය ජානකී විදාන පතරණ මහත්මියට ආයුබෝවන් සුබදැසන. ආයුබෝවන් සුනේත්. ඒ වගේම තව සුළු මොහොතකින් සුවනාරි වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක ප්‍රජාවෛද්‍ය විශේෂඥ පද්මකද සිල්වා මහත්මයා අපි මැදිරියට කැඳවනවා. එතකොට ඔබට පුළුවන් පිළිකාව ගැන කාන්තාවන් සම්බන්ධ විශේෂ පිළිකා ගැන සුවනාරි සායන ගැන සහ තවත් බොහෝ දේවල් අපිත් එක්ක දැනගන්න කතා කරන්න. අපේ දුරකථන අංක 2695411 269යි 94යි 28 2695411 269යි 94යි 28 වැඩසටහන මැද්දේදී හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සල්බල ගැනීම ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුළු තවත් සම්පත්දායකයින් අපි සම්බන්ධ කරගන්නවා. විශේෂඥ වෛද්‍ය ජානකී විදාන පතරණ මහත්මිය. අපි පිළිකාවක් කියුවම තාමත් අර මුලින් කිව්වා වගේ හරි බයයි. පෙර බයම තාමත් තියාගන්න ඕනේද පිළිකාවට? ඇත්තටම සුනිත් අපි ඉස්සෙල්ලම බලමු මොකද්ද මේ පිළිකාව කියන්නේ කියලා. දැන් අපේ ශරීරය හැදිලා තියෙන සෛල ගොඩකින්. එතකොට මේ සෛල හැමතිස්සෙම හැම විදිහටම හැදෙන්නේ නැහැ. අපේ ඒ ශරීරයේ මේ සෛල හැදෙන්නේ පාලනයක් එක්ක. එතකොට යම් කිසි සෛලයක් අපේ පාලනයකින් තොරව හැදෙනවා නම් ඒක තමයි පිළිකාවක් කියලා අපි කියන්නේ. එතකොට මේකේ අවස්ථා ගණනාවක් තියෙනවා. ඉස්සෙල්ලාම තමයි ශරීරයේ පාලනයකින් තොරව මේ සෛල වර්ධනයක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක ඒ තියෙන වටේට ඒ තියෙන ස්ථානය ඇතුළ වටේට ඒක මේ යන්න පුළුවන්. ඊට ඒ වගේම තමයි මේක ඕනම තැනක ඇති වෙන්න පුළුවන් ශරීරයේ. එතකොට මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ ශරීරයේ වෙනත් අවයව දක්වා වෙනත් ශරීරයේ වෙනත් තැන් වලට යන්න පුළුවන්. එතකොට මේකෙන් ලොකු අර සාමාන්‍ය අවයව වලින් ඉන්ද්‍රයන්ගෙන් කරන කාර්යයට බාධාවක් ඇති වෙනවා. එතකොට
මේක තමයි පිළිකාවක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබ කියන්නේ මේක අමුතු කරලා අපි කිව්වට මේක ශරීරයේ තියෙන තවත් තත්ත්වයක්, විවිධ සෛල වර්ග වැඩි වීම නිසා ඇතිවන තත්ත්වයක්. මේක මේ අවයව සියල්ලේම ඇඟ පුරාම තැනක ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි වෙන වෙන අර්ථකථන දීලා තියෙනවා කියලායි මම හැබැයි මෙහිමයි සුනිල්. එතනදී ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මොකද හේතුව ඒක අපේ පාලනයකින් තොරව හැදෙන්නේ. අපිට පාලනය කරන්න බෑ හැදෙන එක. එතකොට කෙනෙක් මෙහෙම හුවොත් අනිත් ලෙඩත් අපිට පාලනය කරන්න බෑනේ. ඇයි පිළිකාව විතරක් ඔබ කියන්නේ පාලනය කරන්න බැරි තත්ත්වයන් යටතේ කියලායි. සාමාන්‍ය අනිත් ලෙඩයි නැත්නම් ලෙඩ රෝගයි පිළිකාව අතර මොන හරි වෙනසක් තියෙනවද? නෑ, ඒ කියන්නේ දැන් අපි බෙහෙත් කරලා අපිට ඒක පාලනයක් කරන්න පුළුවන් සමහර අවදිවලදී එක ක්‍රම තියෙනවා. සමහර ලාට ඒක අයින් කරන එක. සාමාන්‍යයෙන් දැන් මං කිව්වේ සාමාන්‍ය සෛල වර්ධනයක් වෙනවනේ අපේ. හැබැයි ඒ වගේ වැඩෙන්නේ. නමුත් ඒක නෙමෙයි අසාමාන්‍ය ලෙස අපේ පාලනයකින් තොරව ඇති වෙන තත්ත්වයක්. එතකොට ලෝකේ තියෙන පිළිකා වර්ග 600ක් විතර. ඒ 600ම වගේ ලංකාවෙත් හම්බ වෙනවා. පිළිකා වර්ග 600ක් තියෙනවා. ඔව් 600ක් විතර එක අනුකාණ්ඩ යටතේ එහෙම තියෙනවා. එතකොට මෙතනදි වැදගත්ම දේ තමයි මේක ඇත්තටම අපි ගොඩාක් පිළිකා වර්ග අපිට වළක්ව ගන්න පුළුවන්. ඔබ කිව්වා පිළිකා වර්ග 600ක් විතර තියෙනවා. හැබැයි හොඳම කාරණේ තමයි මේක වළක්වා ගත හැකි තත්ත්වයක් තියෙනවා කියලා. අද මැදිරියේ සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ප්‍රතිපත්ති විශ්ලේෂණ හා සංවර්ධන ප්‍රජාවෛද්‍ය විශේෂඥ ජානකි විදානපතිරණ මහත්මිය. ඇය පිළිකා මර්ධන වැඩසටහනේ ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ හිටපු අධ්‍යක්ෂවරයක්. පහුගිය කාලේ බොහෝ නිර්මාණශීලී දේවල් ලංකාවට ලබා දුන්නා ලංකාවේ ජනතාව පිළිකා වලින් ආරක්ෂා කරගන්න. දැන් ඔබ එක තැනකදී කිව්වා ලංකාවෙත් මේ ලෝකයේ තියෙන පිළිකා වර්ග 600ක් විතරම තියෙනවා කියලා. ඒ කියන්නේ හිසේ සිට පාදාන්තය දක්වාම ලංකාවේ අපිටත් මේ 600ට මුහුණ දෙන්න වෙනවද අවදානමක් තියෙනවද? අපිට ලොකු අවදානමක් තියෙනවා. ලෝකෙ වගේම ලංකාවෙත් එන්න පිළිකා හැදෙන ප්‍රමාණය පිළිකාවට නතු වෙන මිනිසු ගණන වැඩි වෙනවා. ඒකට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. ඒ කියන්නේ ලෝකෙත් ඒ කියන්නේ එන්න පිළිකාව හැම වර්ෂයකම ජනගහනයට සාපේක්ෂව වැඩි වීමක් දක්වනවා. ලංකාවෙත් එම තත්ත්වෙම තමයි තියෙන්නේ. උදෑසන 7 විනාඩි 8යි වෙලාව. අපි පිළිකාව ගැන කතා කරන්නේ, වළක්වා ගැනීම ගැනත් කතා කරන්නේ. අපි මද විරාමයකට යමු. අපි මේ වැඩසටහන ගැන කියවෙන. ඉන්පසුව අපි ඔබටත් ආරාධනා කරනවා 2695411 2699428ට කතා කරන්න. පිළිකාව ගැන ඔබ දන්නා සහ නොදන්නා දේවල් රැසක් අද එළිදරව් කරනවා. මනුස්සයින්ට ඉතින් සෑහෙන පහසුකම් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉතින් ගිහිල්ලා පෝලිං වල නොවිද ඔය වේට් එක ගන්න ආර මෙහෙ. හොඳට කන්න තිබුණා. බත් බෙහෙම අරන් කොළඹ ගියා. ගල උස්සුවා. දැන් කාලේ මොකවත් නැහැ. ඉතින් බෙහෙත් ටිකක් ගන්න ගියත් බොහොම අමාරුයි දැන් මේ දවස්වල ගන්න බෙහෙත්. ඒ කියන්නේ පෝලිං වල ඉන්නවා දිගටම. නගරයට යන්න තරම්වත් වියදම නැති මිනිස්සු ගම්වල අනන්තවත් ඉන්නවා. ඒ අයට නිසි ප්‍රතිකාර ලබා ගන්නට ගාමීර රෝහල් මාර්ගයෙන් පහසුකම් ලැබෙනවා නම් එතකොට නගරයට ඇදීම බොහොම දුරට අඩු වෙන්නත් ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ගැමියන් අතරට මේ සෞඛ්‍ය පිළිබඳ හොඳ අවබෝධයක් දැනුමක් ලැබෙනවා. දැන් මේ ජනතාව මෙහෙම කියනවා. Tamanට ස්පිරිතාලයක් ඕනේ. ස්පිරිතාලයක් තිබුණත් සමහරලාට පහසුකම් නැහැ. පහසුකම් තිබුණත් මිනිස්සු නැහැ වැඩ කරන්න. මේකට තාම උත්තරයක් නැද්ද අපේ රටේ? උත්තරයක් තියෙනවා. දැනටමත් අපි මහ ජනතාවගේ පැත්තෙන් හිතලා ව්‍යාපෘතියක් පටන් ගන්න තියෙනවා. ඒක දැනටමත් මහ පොළොවේ පැලවිලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සමීපල ගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් මෙහෙයුමක්. අහන්න සිකුරාදා උදේ 7ට සිංහල ස්වදේශීය සේවයෙන් සිකුරාදා සුභාරති. උදෑසන 7යි විනාඩි 10යි. පිළිකාව, එය දැන ගැනීම, එය වළක්වා ගැනීම, ඊට ප්‍රතිකාර කර ගැනීම ගැනයි කතා කරන්නේ. අපි කෙලින්ම සමහර දේවල් කතා කළ යුතුයි. ඒ කෙලින්ම කතා කරද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් පිළිකා අපි දන්න සුලභ තැන්වල පිළිකා ගැන අපි දන්නවා. හැබැයි අර 600 කොහෙද තියෙන්නේ? මේ අධ්‍යක්ෂකවරු නැත්නම් මේ විශේෂඥ වෛද්‍ය නිලධාරීතුමිය කිව්වා 600ක් විතර පිළිකා වර්ග තියෙනවා කියලා. අපි දල වශයෙන් ඔබෙන් අහන්න කැමති මොන වගේ තැන්වලද අපි දන්නා නොදන්නා හුඟක් තැන්වල පිළිකා ඇතනේ එහෙමනම්? ඔව් සුනේත් ඇත්තටම මෙතනදී විශේෂයෙන්ම සලකන්න ඕනේ මේ 600 තියෙන තැන්වලට වැඩිය ශරීර ඕනම තැනක පිළිකාවක් ඇති වෙන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඒ වගේම තමයි
මේ මොනවද අපිට වළක්ව ගන්න පුළුවන් පිළිකා. දැන් මේ පිළිකා එක එක වර්ග මෙහෙම තිබුණට සමහර ඒවා ඉතාමත්ම බහුලයි. සමහර ඒවා ඉතාමත් කලාතුරකින් හැදෙන්නේ. සමහර පිළිකා වර්ග තියෙනවා අවුරුද්දකට අපිට ඒ වගේ රෝගීන් හම්බෙන්නේ 1-2 වගේ ඒවා තියෙනවා. සමහර ඒවා තියෙනවා ගොඩාක් ඒවා. එතකොට දැන් අපේ කාන්තාවන්ගෙන් සහ පිරිමි අයගේ බහුල පිළිකා 10 ගත්තොත් වෙන වෙනම කාන්තා සහ පිරිමි ඒකේ වැඩි ප්‍රමාණයක් අපිට වළක්ව ගන්න පුළුවන් පිළිකා තමයි හැදිලා තියෙන්නේ. ඒතර ඒක තමයි ගොඩක්ම වැදගත් එක. මම හිතන්නේ මහා ජනතාවට මොනවාද මේ කොහොමද මොකද්ද මේ කියන එක. අර 600ක් ගැන හිතා ඉන්නකොට අපි හරියට වළක්වා ගන්න පුළුවන් ප්‍රධාන 10ක් විතර තියෙන ගැන හරියට දැනගන්න කියලා. මොනවද ප්‍රධාන වශයෙන් තියෙන පිළිකා? ඒක කියන කලින් සුනිත් මම මෙහෙම කියන්නම්. අතරම පිළිකා ගත්තාම පිළිකාවෙන් 3න් එකක්ම අපිට වළක්ව ගන්න පුළුවන්. හරි. පිළිකා වර්ග වලින් 3න් එකක් අපිට පුළුවන් වළක්ව ගන්න. ආයේ තව 3න් එකක් තියෙනවා කලින් හඳුනාගේ ගත්තොත් නිසි ප්‍රතිකාර අරගෙන වළක්ව ගන්න පුළුවන්. හරි. ඒක ඊටමත් වැදගත්. එතකොට අපිට 3න් දෙකක්ම සෑහෙන ප්‍රමාණයක අපිට වළක්ව ගන්න. ඒ කියන්නේ මේ අපිට ජීවත් පාලනය කරගන්න පුළුවන්. ඊළඟ 3න් එක කලින් හඳුනා ගන්න බෑ. හැබැයි විශේෂයෙන්ම ලේ පිළිකා වර්ග එහෙම කලින් හඳුනා ගන්න අමාරුයි. නමුත් හරි විදියට ප්‍රතිකාර කරොත් ඒකෙන් වළක්ව ගන්නත් පුළුවන්. තව කෑල්ලක් ඒ කොටස යටතේ වැටෙනවා. ඒ කියන්නේ පිළිකාව අවසාන අවස්ථාවේ හඳුනාගත්තොත් ඒ රෝගියාගේ වේදනාවෙන් තොර ගුණාත්මක විදිහට අපිට මරණයක් උදා කරලා දෙන්න යාට සාත්තු සප්පායම් කරන්න පුළුවන්. අපි ඒකට කියන සහනත සත්කාර කියලා. ඒ කියන්නේ ජීවිත කාලේ නිමා කරන තුරු හොඳින් ඉන්න වේදනාවෙන් තොර මානසිකව පරිපූර්ණ විදිහට එයාට ඒකටත් සාත්තු සප්පායම් කරන්න අවශ්‍ය වෙනවා. මොකද සුනිත් සමහර වෙලාවට කියනවානේ අර මේ අනේ ඔය කරුමයක් හින්දා වැටිච්ච එක දැන් ඕවා විඳවන්න ඕනේ. අපි එහෙම කියන්නේ සෞඛ්‍ය අංශ කියන්නේ යාට ඒ කියන්නේ ඩිග්නිෆයින්, ඒ කියන්නේ හරි විදිහට නියමාකාරයෙන් මරණය දක්වා යන්න ඉඩ සලසන්න කියලා. ඔබ හිතාවි සමහර විට පිළිකා ගැන කතා කළාම අපේ සහ අපේ පරම්පරාවේ කරුමය මේක. ඒ නිසා කරුමයක් නෙවෙයි මේක උරුමයකුත් නෙවෙයි, දැනගත්තොත් කලින් වළක්වා ගන්න පුළුවන්, ඒ වගේම ප්‍රතිකාර කරන්න පුළුවන්, ජීවිත කාලය හොඳින් ගත කරන්න පුළුවන්, වළක්වා ගැනීමට නොහැකි වූ යම්කිසි පිළිකා තත්ත්වයක් කලින් හඳුනා ගැනීමෙන්. ඊළඟට අපි සාකච්ඡා විතරි කොටසට යන්නට කලින් මම ඔබෙන් තව එක තැනක අපිට තියෙන ප්‍රශ්නයක් අහන්න කැමතියි. එහෙමනම් මේ සාමාන්‍ය කතාව මෙහෙමනම්. හැබැයි අර මුලින් අපේ ප්‍රවේශය එනකොටම අපි පිළිකාව කිව්වන් දැන් කොවිඩ් වලට බයයි තමයි. හැබැයි කොවිඩ් තියෙන කාලෙත් සමහරලාට කොච්චර කිව්වත් සමහරව ඒක ගණන් ගත්තේ නැහැ. සමහරලාට ඩෙන්ගු වලට බයයි තමයි. හැබැයි ඒක ගණන් ගන්නෑ. හැබැයි පිළිකාව කිව්වම මේ අර සම්පූර්ණයෙන්ම ඉවරයි. අපිත් ඉවරයි, පවුලත් ඉවරයි, හැමෝම ඉවරයි. ආයේ ගොඩේමක් නැහැ කියන මතය තමයි තාම තියෙන්නේ. 3න් දෙකක්ම වළක්වා ගන්න හැකි නම් ඇයි අපේ තියෙන බය ඔබ හිතන්නේ? මෙහෙමයි 3න් එකක් වළක්ව ගන්න පුළුවන්. 3න් එකක් අපිට කලින් හඳුනා ගන්න පුළුවන්. ඒකට හේතු කීපයක් තියෙනවා. මේ ඇත්තටම සුනිත් ඒකට ප්‍රධාන හේතුව තමයි ඇත්තටම දැන් අර මිනිස්සු ඉවරයි කියන්නේ මේකට දරන බෙහෙත් ප්‍රතිකාර ක්‍රම කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඔපරේෂන් කරලා අයින් කරන්න පුළුවන්, මේ බෙහෙත් ඖෂධ මගින් පුළුවන්, ඒ වගේම පුළුවන් අර රේඩියෝ අර කිරණ දීම තුලින් ඒක වළක්ව ගන්න පුළුවන්. මේවා හරිම වියදම් සහගතයි. රජයෙන් මේවා නොමිලේ ලබලා දෙනවා. නමුත් මේක හරිම වියදම් සහගතයි. ඒ වගේම ප්‍රතිකාර කරන්න තියෙන කාලය ටිකක් වැඩි. ඒ වගේම තමයි අර මිනිසුන්ට මේක ටිකක් දැනෙනවා. අර ඖෂධ ගන්නකොට සමහර බෙහෙත් වලට හිස කෙස් යනවා. එතකොට මිනිස්සු තුල තියෙන සමහර වෙලාවට පොඩි අර සමාජයට මූණ දෙන්න
අනිත් අය කොන් කරයි පහත් කරයි දෝ කියන හැඟීම. එතකොට මේකත් එක්ක පොඩි ස්ටිග්මා එකක් ඇසෝසියේට් වෙනවා. ඒ වගේම මෙතන තව මානසික පැත්තත් බලන්න ඕන. අම්මා කොන්නේ ගියාම කුඩා දරුවෝ ඉන්න එක්කෙනෙක් එතකොට කුඩා දරුවෝ අඳුරන්නේ අම්මව. එහෙම ප්‍රශ්නත් තියෙනවා ඉතින්. එතකොට මේවා එකතු වුණාම අර මිනිස්සුන්ට තියෙනවා මේකත් එක්ක ස්ටිග්මා එකක්. ඒ කියන්නේ කොන් කිරීම පහත් කිරීම වගේ දෙයක් ඇති වේවි දෝ කියන හැඟීම. ඒ නිසා තමයි අපි ඔබට කියන්නේ මේ පිළිකාව ගැන දැනගන්න සහ පිළිකාවට එරෙහිව කරන ප්‍රතිකාර ගැන දැනගන්න මේ සියල්ල දැනගෙන අපි ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙකුට හෝ අසල්වැසියෙකුට හෝ කවදා හෝ මේ දේවල් හරි ප්‍රයෝජනවත් වෙවි. ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැනීම ව්‍යාපෘතියත් පිළිකා මර්ධනය සඳහා ලංකාවේ බොහෝ උදව්පදව් කරනවා. ඒ උදව්පදව් කරනකොට පිළිකා මර්ධන වැඩසටහන සහ අනිකුත් ආයතනත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ කොහොමද? ඒ ව්‍යාපෘතියේ සහාය ඔබ සහ මේ නිවාරණය කරන්න නැත්නම් මේ වළක්වා ගන්නට කටයුතු කරන අය ලබා ගන්නේ කොහොමද කියලා අපි වැඩසටහන තුලදී අධ්‍යක්ෂතුමා නැත්නම් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහත්මයා හා සමග කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. අද වෙනස් දුරකථන අංක දෙකක් හඳුන්වා දීලා තියෙන්නේ. සුපුරුදු අංක දෙක නෙවෙයි. 269 54 11 269 94 28 දුරකථන අංකය වෙන් කරලා තියෙන්නේ. අපේ Facebook අඩවියෙන් අපිව බලාගෙන ඉන්න බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අයටත් අපි WhatsApp එකක් නැත්නම් SMS එකක් දාන්න පුළුවන් අපි කියන දුරකථන අංක වලට. උදෑසන 7යි විනාඩි 17 නිසා අපි විනාඩි 2-3ක විනාඩි 2ක පමණ විරාමයක් ගන්නේ. PSSV ප්‍රවෘත්ති අහන්න. ප්‍රවෘත්ති අහලා අපි කතා කරනවා. දැන් මේක හරි මිලයි කිව්වා. ඔබට ප්‍රශ්නයක් තියෙනවා මේ වෙලාවේ පිළිකාවක් හැදුනොත් මොකද කරන්නේ? ඒ වගේ ප්‍රශ්න වලටත් අපි උත්තර දීගෙන යනවා. සුවබර හෙට දවසකට ගෙවුණු සතිය පුවත් සම්පෙන්ඩය PSSP ප්‍රවෘත්ති සමගින් මම පවිත්‍රා කේෂණී නානායක්කාර PSSP ව්‍යාපෘතිය පිළිබඳව පළාත් පාලන විෂය භාර නව අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඉදිරි සැලසුම් සහ ලෝක බැංකුව නිර්ණායක අනුව ව්‍යාපෘතියේ ගමන් මඟ පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණා. බාධක හා අභියෝග මැදවද PSSP ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වීම පිළිබඳව අමාත්‍යවරයා එහිදී සිය ප්‍රශංසාව PSSP ක්‍රියාකාරීන් වෙත පළ කර සිටියා. PSSP පෝෂණ සංනිවේදන වැඩසටහන එළඹෙන මැයි මාසයේදී ජනගත කිරීමට මෙවන විට සියලු කටයුතු සූදානමින් පවතිනවා. මෙරට සුලභ ආහාර පිළිබඳව කළ අධ්‍යයනයක් පදනම් කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. පහසු මිලට සුලභ ආහාර සකසා ගැනීමත් පෝෂණ ගුණය සුරකින ලෙස ආහාර සකස් කර ගැනීමත් කෙරෙහි මෙම සංනිවේදන වැඩසටහනේදී අවධානය යොමු කිරීමට නිමිතයි. දිවයින පුරා රෝහල් ආශ්‍රිතව ඩිජිටල් තිර සවිකර එමගින් ප්‍රමුඛ සෞඛ්‍ය පණිවිඩ ජනගත කිරීමේ ඩිජිටල් සයිනේජ් ව්‍යාපෘතිය සාර්ථකව සැලසුම් කරමින් පවතිනවා. මෙවන විට නියම ව්‍යාපෘතියක් ලෙස රෝහල් 150කට ආසන්න සංඛ්‍යාවක ඩිජිටල් තිර ක්‍රියාත්මකයි. මයි මාසයේ තුල මෙම ක්‍රියාත්මක ඩිජිටල් තිර සංඛ්‍යාව 300ක් දක්වා ඉහළ නැංවීම ඉලක්කයයි. PSSP සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. එපොතත් සමගින් මේ සතියට නියමිත PSSP ප්‍රවෘත්ති මෙතකින් නිමාටපත් වෙනවා. හමු වුණ අතත් ලබන සතියේදී PSSP ප්‍රවෘත්ති සමගින් සුවබර හෙට දවසකට ගෙවුණු සතිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් මෙහෙයුමක්. අපේක්ෂාවේ අඳුරය සුකුරාදා සුභාරති ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය අංක 191 තුන්වන මහල ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය කොළඹ 7 දුරකථන අංක 0112 680 549 ෆැක්ස් අංකය 0112 680 490 WhatsApp සහ SMS අංකය 0714 327 387 උදේ 7 විනාඩි 20යි ඔබේ පැත්තේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන එක තමයි අපේ වටිනාම කාර්යය. ආයිබෝන් සුබෝදෑසනක්. ආයිබෝන් තිරුවන් සරණයි. මම LPK සනත් කතා කරන්නේ. ඔව් සනත්. පිළිකාවක් කියන එක තමයි ශෛලියක් වර්ධනය වීම කියලා නේ මේ අපේ වෛද්‍යතුමේ කිව්වේ.
ඇත්තට මට ගැටලුවක් තියෙනවා මේ පිළිකා කාරක කියලා තියෙනවනේ මේ විවිධ මේ ආහාරවලයි බුලත් විදේශන එහෙම තැන්වල තියෙනවා. ඒක තියෙන ගැටලුව තමයි වෛද්‍යතුමනි පිළිකා කාරකයක් කොහොමද සෛලයක් වෙන්නේ? මොකද වෛද්‍ය විද්‍යාත්මකව සහ මේ ශරීර පිළිබඳ අවබෝධයක් තියෙන පොඩි ගැටලුවක් තියෙනවා. පිළිකා කොහොමද සෛලයක් බවට පෙන්නේ මට ගැටලුවක් තියෙනවා. දෙවෙනි එක තමයි අපි රටක් ලෙස පිළිකා කාරකයයි කියන දේවල් වැඩිම පරිභෝජනය කරන රටක්. ආහාරවල තියෙන බොහෝ දේවල් නේ අන්නකලත් මේ දේවල් තියෙනවා වර්ණක රසකාරක ලෙස. ඒකට සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ඇයි මේවා අනුමත කරලා තින්නේ වර්ණක රසකාරක? තිරුවන් සරණයි. සුදි සනත් මහත්මයා අපේ සාකච්ඡාව තව බොහොමත්ම ස්තුතියි සනත් මහත්තයා ඔබ ඊටමත් මේ වටිනා ප්‍රශ්නයක් ඇහුවේ මම ඒකට මෙහෙම උත්තර දෙන්නම්. දැන් මම කිව්වේ පිළිකාවක් කියන්නේ අසාමාන්‍ය ලෙස ශරීර වර්ධනයක් වෙනවා. ඒක අපට පාලනයකින් තොරව අපිට පාලනය කරන්න බෑ ශරීරයට. එතකොට ඇයි මෙහෙම වෙන්නේ කියන එක තමයි අපි දැන් ඊළඟ කොටසේ කතා කරන්න හැදුවේ. ඇත්තටම ඇයි මෙහෙම වෙන්නේ? එතකොට දැන් අපි දන්නවා පිළිකා ගත්තාම පිළිකාවෙන් 3%ක් 5%ක් විතර අර පරම්පරාවේ ජාන වලින් එන්න පුළුවන් සමහර පිළිකා විතරක්. හැම පිළිකාවක්ම නෙවෙයි. උදාහරණයක් විදිහට සමහර පියවරු පිළිකා. එතකොට ඊතුරු ඒවා කොහොමද වෙන්නේ? දැන් ඔබතුමා කව පිළිකා කාරක තියෙනවා. එතකොට දැන් මේවා තමයි හේතු වෙන්නේ අර සෛලවල තියෙන ජානමය, ඒ කියන්නේ ජානමය නෙමෙයි DNA කියලා අණු කොටසක් තියෙනවා. මේ DNA වෙනස් කරනවා. මේ DNA වෙනස් කරාම තමයි එතකොට මේ අසාමාන්‍ය විදියට පාලනයකින් තොරව වෙන්නේ. ඒ කියන්නේ පිළිකා කාරක මගින් DNA වෙනස් කරනවා. මට එක ජානක තව චූටි පැහැදිලිමත් කරගන්න ඕන. මේ බොහෝ වෙලාවට දුරකථන රැඳී ඉන්න තව මහත්මයෙක් ඉන්නවා. අපි අමුතුම අරගෙන තව ඉස්සරහට යනවා. අයිබෝන් සුබෝදෑසනක් විනිතා මහත්මිය. අයිබෝන් සුබෝදෑසනක්. සුබලුත් අවුරුද්දක් වේවා. දැන් දිගටම ඔබ කිව්වේ දිගටම වැඩසටහන අහනවා, ඒ වගේම වැඩසටහනට පිළිතුරු දීලා තෑගිත් ලබා ගත්තා කියලා. මම මේ සාකච්ඡාව ඉදිරි කොටසට යන්න කලින් මේ වැඩසටහන ගැන ඔබට අදහසක් තියෙනවද කොහොම කියන්න? මෙහෙමයි ඇත්තටම සිකුරාදා මොනවැඩේ තිබුණා ඒ ප්‍රයත්නවලට හැම දෙයක්ම අහනවා. ඒක ඇත්තටම මම හිතන්නේ අපිට ලෙඩක් හැදෙනවට කලින් ගලක්ෂ ගන්න පුළුවන් වෙනවා. දැන් ඇත්තටම අද වැඩසටහන පුදක් වටිනවා. පිළිකාවක් වගේ දෙයක් කොහොමද අඳුරගන්නේ? ඒක මම හිතන්නේ මේක ගණන් අනිත්‍යයට දැනුවත් කරනවා අපි රාශියෙන් සමීක්ෂණ කියන වෙලාවේදී ඇත්තටම වටිනවා වැඩසටහන. දැන් ඒ වගේම තමයි දැන් පහුගිය කාලේ තෑග්ගක් දිනුවානේ. ඒ තෑග්ග දිනුවා කියලා ආරංචි වුණාම දැන් ඒ තෑග්ග ගෙදරට ලැබෙවි ළඟම රෝහල හරහා ඒ තෑග්ග දිනුවා කියලා ආරංචි වුණාම මොකද හිතුනේ? ඒක විශේෂයක් නැහැ. ඒ කියන්නේ තෑග්ගට වඩා ඇත්තටම මේ වැඩසටහන වටිනා හින්දා තෑග්ගෙකින් සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ තෑග්ග බලාපොරොත්තු නෙවෙයි. වැඩසටහන අහන්න ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඒක තමයි විශේෂ සතුටක් නෑ තෑග්ග ලැබුණා කියලා කාටවත් ලැබෙන්න ඕනේ දෙයක්. ඒක වඩා ලොකු දෙයක් වැඩසටහන ලැබෙනවා. ඒක තමයි තෑග්ග. බොහොම ස්තුතියි විනීතා මහත්මිය කහවත්තේ සිට. දැන් අපි කතා කරමින් හිටියේ පිළිකා. දැන් අර සනත් මහත්මයාගේ ප්‍රශ්නේ අපි එල්ලිලා හිටියේ. ඒ කියන්නේ ඔහු තර්කයක් ගොඩ නැගුවා මේ ඇඟේ සෛල වෙනස් වෙනවා නම් කාරක කියන්නේ මොකක්ද කියලා. ඔබතුමී එක තැනකට ආවා. ඒ ඇඟේ සෛල වෙනස් කරන්න හේතු වෙන කාරකයක් ගැන තමයි කියමින් හිටියේ. එතකොට අපේ ශරීරයේ තියෙනවා අපේ සෛලවල තියෙනවා සුනේත් අසාමාන්‍ය ලෙස සෛල වර්ධනය නොවෙන්න මේ ඒ අදාළ කොටස. ඒ කොටස තමයි මේ විනාශ කරන්නේ. හරි. ඒ කාරකේ මගින්ද කරන්නේ එක? ඔව්. ඒකට කාරක ගැන අපි දැන් කතා කරමු. ඒතකොට ඒ කොටස විනාශ කරාම අසාමාන්‍ය ලෙස අපිට පාලනයකින් තොරව මේ සෛල වර්ධනය වෙන්න පුළුවන්. එතකොට මේ අසාමාන්‍ය ලෙස පාලනයකින් තොරව වර්ධනය වුණාම අපේ ශරීරයට ඒක බලපෑමක් ඇති කරනවා. අපි බලමු සුනිත් මොනවද මේ දේවල් කියලා. එතකොට දැන් අපිට දැන් මම දන්නවා කාරක කිව්වහම මතක් වෙන දේවල් ටිකක් තියෙනවා. අපිට හැබැයි පහසුවෙන්ම මං කිව්ව නැවතත් අවධාරණය කරනවා මේ තුනෙන් එකක් අපිට වළක්ව ගන්න පුළුවන්. මේ වළක්ව ගන්න කාරණා තමයි ප්‍රධානම ලෝකේ වගේම ලංකාවේ
අංක 1 ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අංක 1 පිළිකාකාරකයක් තමයි දුම්කල. දුම්කල අංක 1. දුම්කල වලින් ශරීරයේ පිළිකා වර්ග 20ක් විතර හදනවා. මේ දුම්කල වලින් පිළිකා වර්ග විතරක් නෙවෙයි මම හිතන්නේ වෙනදා වැඩසටහන් කරන්න නැති අනෙකුත් බෝනවන රෝග තව රාශියක් තියෙනවා. ඔව් අර පහුගිය සතියේක වෛද්‍ය සමාධි රාජපක්ෂ මහත්මයා මෙතෙන්ට ආවා. එතුමා වැඩසටහන පුරාම ගැන කතා කරා. හැබැයි එතුමාත් එතනදී කිව්වා මේ සියල්ල වගේම පිළිකාව හදාගන්න ඉල්ලලා සල්ලි දීලා පිළිකාව හදාගන්න දෙයක් තමයි දුම්කල කියලා. ඔව් ඒක එකක්. දැන් ඊළඟ තවත් පිළිකාකාරකයක් තමයි මේ පුවක් වලත් පිළිකාකාරක තියෙනවා. ඒකෙන් අපිට විශේෂයෙන්ම මුඛ පිළිකා හදන්න පුළුවන්. ඒ වගේ මුඛ පිළිකා හදන්න පුළුවන්. ගලනාලයේ පිළිකා හදන්න පුළුවන්. තවත් පිළිකාකාරකයක් තමයි මධ්‍යසාර. මධ්‍යසාර වලින් පිළිකා වර්ග 7-8ක් වගේ හදනවා. එතකොට මධ්‍යසාර වලින් පිළිකා විතරක් නෙමෙයි ශරීරයේ අනිකුත් දේවල් තියෙනවා. එතකොට මධ්‍යසාර සහ දුම්කල වලින් ගොඩාක් පිළිකා වර්ග හදනවා. ඒ වගේම තමයි පිළිකා පමණක් නෙමෙයි අනිකුත් නොවන රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තව පිළිකාකාරක දේවල් වලට තියෙනවා. විශේෂයෙන්ම අපි දැන් තවත් අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම අපේ මේ සෞඛ්‍යමත් නොවුණු ආහාර රටාවකට පුරුදු වීම, විශේෂයෙන්ම තෙල් අධික, ඒ වගේම එළවලු පළතුරු අඩු. අපි සාමාන්‍යයෙන් සුනිත් කියනවා සාමාන්‍යයෙන් හොඳ සෞඛ්‍යමත් රටාවකට නම් එළවලු පළතුරු වර්ග 5ක්වත් දවසකට ගන්න කියලා. එතකොට දැන් අපි මෙතෙන්දි කතා කරන්නේ මිනිසුන්ට එහෙම අපි කියන්නේ පොඩ දාලා ඇත්තටම අර අපි ඉස්සර අවුරුද්දට කන්නේ හත් මාළුව කියලා. හත් මාළුව ඒ වගේ හදලා කෑවනම් ඇති නැත්තම් කාර්ය බහුල උදේට කොහොමද මෙච්චර ගාවේ. මේ කාලේ හිතයි මේක මෙහෙම කොට මගේ අම්මෝ පහක් නෙවෙයි සමහරලාට මේ අපි එකක් හොයාගෙන අමාරුයි. අපේ තියෙනවා කවලම් මැල්ලුම් කන එකක්. ඒ පුරුදු තියෙනවනේ අපේ ගම්වල තිබුණානේ. ගම්වල තිබ්බනේ. එතකොට මේ වගේ ඒවා. ඒ වගේම දැන් අපි ඒවට අඩුම කුඩුමත් එකතු කරනවනේ ලූණු කරපිංචා ඒවත්. ඉතින් හැබැයි ඉතින් ඒක කරපිංචා දාලා ටික විසි කරන එක නෙමෙයි. ඒවත් එක කන්න පුළුවන්. ඒ වගේ මේ අපිට ඒ විදිහට ඉතාමත් ලාභදායී විදිහට එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම අර මේ තෙල් අධික ආහාර. දැන් මේ වයින් අර පිළිකා කාරකයක් විදිහට ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ස්ථූලභාවය. එතකොට එළවලු පළතුරු කාලා අඩු වෙලා වැඩිපුර තෙල් ආහාර ගත්තහම මහත. එතකොට ඒ මහතභාවයත් හේතු වෙනවා අර මේ DNA වෙනස් කරලා අසාමාන්‍ය විදිහට පාලනයකින් තොරව මේ යන්න. එතකොට ගොඩක් අය හිතන්නේ මම නැවතත් අවධාරණය කරනවා සුනිත් ගුණක් අය හිතන්නේ වැඩිපුරම මේ පරම්පරාවෙන් පරම්පරාවට නෑ. වැඩිපුරම පරම්පරාවට මේ එන්නේ 5%කට අඩු ප්‍රමාණයක්. ඔබ කාරණාවක් කිව්වා දැන් අපි හිතා ඉන්නේ සාමාන්‍ය ජනතාව විදිහට මේ පරම්පරාවේ මේ ලෙඩේ තිබුණා නම් අපිට එන්න පුළුවන් කියලා. ඔබ කිව්වා ඒකෙන් එන්නේ 5% විතර. හැබැයි අනිත් දේවල් වලින් අපි වෙනස් කරන්න පුළුවන් පුරුදු වලින් අපි ගන්න දේවල් වලින් සහ අපි මූණ දෙන තත්ත්ව වලින් සමහර විට ඊටු 95%ට හේතු වෙනවා කියලා. දැන් එතකොට එතනදී තව ප්‍රශ්නයක් එනවා. එහෙමනම් අපිට මේ කලින් කියන්න බැරිද කෙනෙකුට මෙන්න මේ අයට නම් පිළිකාවක් හැදෙන්න පුළුවන් අවදානමක් තියෙනවා වැඩියෙන් කියලා. ඒ කියන්නේ මෙහෙමයි සුනිත්. ඇත්තටම එතනදී අර දැන් අම්මට එහෙම පිළිකාවක් තිබුණා නම් පරම්පරාවෙන් නැන්දලාට එහෙම දිගටම තිබුණා නම් ඒ අයව විශේෂ පරීක්ෂණයකට භාජනය කරනවා. ඒක මම ඉස්සරහදී කියන්නම් කොහොමද අපි කලින් හඳුනා ගැනීම යටතේ අපි ඒක කතා කරමු. ඒ වගේම තමයි හරි සායන ගැන තව සුළුකින් වෛද්‍ය පද්මක මහත්මයා කතා කරා. ඒ වගේම තමයි තවත් අපි කියන්න ඕනේ අර අපිරිසිදු වාතය ආග්‍රහණය කරාම අපි ඒකනේ පරිසර දූෂණය අඩු කරන්න කියන්නේ ඒවත් හේතු වෙනවා. විශේෂයෙන්ම පෙනහළු පිළිකා ගත්තාම 80%ක් හැදෙන්නේ දුම්පානය නිසා 20%ක් විතර ඒ කියන්නේ වාත දූෂණය නිසා වායු දූෂණය නිසා හැදෙන්න පුළුවන්. ඒ වගේම සමහර ආසාදන තියෙනවා HPV වගේ. එතකොට ඒ සඳහා ඒක වළක්ව ගන්න පාසල් යන දරුවන්ට අවුරුදු 10ත් 11 අතර දරුවන්ට HPV මේ එන්නත ලබා දෙනවා මේ
මාත්‍රා දෙකක් විදියට. දැන් ඔබ කාරණාවක් අපූර්ව කාරණාවක් කිව්වා. එතකොට අර සනත් මහත්මයා මතක් කළා ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය බලධාරීන් නියාමනය කරන්නේ නැද්ද මේ කෑම බීම නිසා අපිට පිළිකා හැදෙනවා. එහෙම වෙන්න පුළුවන් නේද කියලා. දැන් සමහර විට අපි ඔබ ගෙදර ඉන්න අය හැමෝම තර්ක කරනවා මේකට. හැබැයි අපි සල්ලි දීලා අර ඔබ කිව්වා වගේ ආණ්ඩුව රක්කු වේවා කොහෙන් හරි ගන්න වෙන වෙන මේ දේවල් වේවා නැත්තම් දුම්කොළ දුම් වැටි මේ හැම දෙයක්ම සල්ලි දීලා අරගෙන සෑහෙන අවදානමක් තියෙන දෙයක් ඇඟට දාගන්න ගමන් අපි කියනවා අර බලන්න අර වගේ පිළිකාකාරක තියෙන්න පුළුවන් කියලා. අපි පොඩි හිතට ස්වරූපේ වෙනසක් තියනවාද මෙතනිය? ඒක මම මෙහෙම කියන්නම්. මම හිතන්නේ මුළු ලෝකෙම වරද්දගත්ත තැනක් තමයි විශේෂයෙන්ම දුම් පානය පිළිබඳ සිගරට් පිළිබඳ මේ අර ලීගල් ඔතොරිටි එකකින් විකුණන්න දීපු එක. ඒක පොඩ්ඩක් අමාරුයි මුළු ලෝකයටම කරෙක්ෂන් එක කරගන්න. එතකොට දැන් අපි ඒවා සේරම අරගෙන අන්තිමට අර අපිට කරන්න පුළුවන් very easy මේ පහසුවෙන්ම කරන එක තමයි ඒක වලක්ක ගන්න බලන්න හැපි ඉන්නකොට අපේ කාලේ යනවා දන්නේම නැහැ. මං පොඩි උදාහරණයක් කියන්න පහුගිය දවස්වල අර අෆ්ලාටොක්සින් පොල් තෙල් එක්ක ප්‍රශ්නයක් නැගුණා. මිනිස්සු සෑහෙන කලබල කරා. හැබැයි ඒ අෆ්ලාටොක්සින් හේතු වෙනවා පොල් තෙල් වල තියෙන්න පුළුවන්. ඒක හේතු වෙනවා මේ අක්මාවේ පිළිකා හදන්න. හැබැයි අක්මාවේ පිළිකා ප්‍රධාන වශයෙන් හැදෙනවා අෆ්ලාටොක්සින් වගේම දුම්පානය සහ මද්දිසාර භාවිතය. හැබැයි ඒව ගැන එතෙන්දි මිනිස්සු කතා කරන්නේ නැහැ. එතකොට අර සල්ලි දීලා ගොඩක් වෙලාවට අර අපි එළවලු පළතුරු කන්න නැතුව වෙන වෙන අර ෆාස්ට් ෆුඩ්ස් එහෙම කාලා ඉවර වෙලා මහත් වෙනවා. ඒවා මේවා කළා ඒව ගැන හිතලා නැතුව අර ඊටමත් කලාතුරකින් හැදෙන එකක් ගැන තමයි වැඩිපුරම කතා කරන්නේ. හරි. අපි පිළිකාව ගැන සහ පිළිකාවේ සමහර හැදෙන්න තුඩු දෙන හේතු, ඒ හේතු වලට බැඳිච්ච අපේ මත ගැන කතා කළා. දැසන 7 විනාඩි 32 වෙලාව අපි ගීතයක් කැමති ගීතයක් ප්‍රචාරය කරන වෙලාව ඒ ගීතෙන් පස්සේ අපි කරන්න ඕනේ දේවල් ටික කතා කරනවා. මොකද හේතුව සියල්ල දැනගත්තත් පොතක ලිව්වත් විකිපීඩියා එකක කියුවත් අවසානයේදී අපි කරන්න ඕනේ දේවල් ටික කතා කරේ නැත්නම් වැඩක් නැහැනේ. ඒ පැය භාගය හැමම වියදම් කරනවා ඒ වෙනුවෙන් වැය කරනවා. හැබැයි ඊට කලින් මේ සුනිල් එදිරිසිංහයන් ගායනා කරන නිරෝගී සැප හැර සැපයක් ලොවේ කොයින්දා කියලා ගීතය අහනවා. දැන් ඇත්තටම දැන් කතාවක් තියෙනවා දැන් කොහොමවත් අර මාස් දාන්න ඕනිද නැද්ද කියන කතාව දාන්න ඕනි දාන්න එපා දාන්න ඕනි කියලා දැන් ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නාල්වරිය ආයේ කියලා තිබුණා දිගටම දාගෙන යන පහුගිය කාලේ වගේම මොකද ජනතාව එකතු වෙනවනේ වැඩි වැඩියෙන් තැන් තැන්වල ගෝල් ෆේස් වේවා තවත් තැන්වල හැබැයි ඒ කතාවක් දෙවෙනි කාරණේ මේ මොනවා කළත් අවසානයේදී අපිට ඉදිරියේදී බෙහෙත් නැතිද නැත්නම් රෝහල් පහසුකම් වැටෙයිද කියලා තව පැත්තකින් ප්‍රශ්නයක් කරනකොට ආණ්ඩුවක නෑ එහෙම වෙන්න දෙන්නේ නෑ මිනිස්සු වැරෙන්න දෙන්නේ නෑ එහෙම කියලා මේ හැමතැනදීම අවසානයේදී මොනවා උඩට ආවත් නිරෝගීකම ගැන කියන කතාව උඩට එනව නේද හැම වෙලාවෙම මේක ඒක යට යන්නේ අනිත් ප්‍රශ්න ගැන කතා කරලා එක්තරා තැනකට උඩ එනකන් විතරයි ඔබේ අදහස මොකද්ද මේ නිරෝගීකම නැත්නම් වෙන කිසි සැපයක් වැඩක් නෑ කියලා කතාවක් කියනවා ඔව් අපිට මොනවා තිබුණත් මං හිතන්නේ සෞඛ්‍ය සම්පන්න වීම ඉතාමත් වැදගත්. එතන සෞඛ්‍ය සම්පන්න වීම ආරක්ෂා කර ගැනීමේදී සුනිත් මෙහෙම එකක් තියෙනවා. සමහර කරුණු වැඩිපුර කරුණු ටිකක් තමන් විසින් පාලනය කරගන්න පුළුවන්. සමහර කරුණු තමන්ට කරන්න බෑ. නමුත් ඒ කියන්නේ විශේෂයෙන්ම පරිසර දූෂණය වගේ දේවල් ඒත් ඉතින් මිනිස්සයා විසින් නිර්මාණය කරන ලද අගාධ වගේ දේවල් තමයි මෙතන වෙන්නේ. එතකොට අපේ වගකීමක් තියෙනවා හැමෝගෙම තමන්ගේ සෞඛ්‍යයටත් අනුන්ගේ සෞඛ්‍යයටත්. ඒ කියන්නේ දුම් මැටයක් උරලා එළියට දැම්මන් දුම්ගුලි ටික එතන ඉන්න මගේ සෞඛ්‍ය තමන්ගේ සෞඛ්‍ය විතරක් නෙමෙයි ළඟ ඉන්න පුද්ගලයාගෙත් වෙනවා. එතකොට අපිට වගකීමක් සහ වගවීමක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා සෞඛ්‍ය හැමෝගෙම තමන්ගේත් අනුන්ගේත් රැක ගැනීම සඳහා. රජෙකු උනත් ගිලන් වෙලා රජෙකු උනත් ගිලන් වෙලා එක්තැන් උනදා කියනවාට සැකයක් නෑ සැකයක් නෑ නිරෝගී සැප හැර සැපයක් ලොවේ කොයින්දා
කොයින්දා ඉසුරු සමග ආද වෙලා ඉසුරු සමග ආද වෙලා නොසතුට ආලා දැනෙනවාට සැකයක් නෑ සැකයක් නෑ වෙන ධනයක් නොවේ කොයින්දා සතුට තරම් වෙන ධනයක් නොවේ කොයින්දා නෑදෑයන් බැරි වුණදා නෑදෑයන් අත්හැර ගියදා හිතෙනවාට සැකයක් නෑ සැකයක් නෑ විශ්වාසය හැර නෑ ලොවේ කොයින්දා විශ්වාසය හැර නෑ ලොවේ කොයින්දා මනුස්සයින්ට ඉතින් සෑහෙන පහසුකම් තියෙන්න ඕනේ. සාමාන්‍ය ඉතින් ගිහිල්ලා පෝලිං වල නොවිද ඔය වේට් එක ගන්න ආර මෙහෙ. හොඳට කන්න තිබුණා. බත් බෙහෙම අරන් කොළඹ ගියා. ගල උස්සුවා. දැන් කාලේ මොකවත් නැහැ. ඉතින් බෙහෙත් ටිකක් ගන්න ගියත් බොහොම අමාරුයි දැන් මේ දවස්වල ගන්න බෙහෙත්. ඒ කියන්නේ පෝලිං වල ඉන්නව දිගටම. නගරයට යන්න තරම්වත් වියදම නැති මිනිස්සු ගම්වල අනන්තවත් ඉන්නවා. ඒ අයට නිසි ප්‍රතිකාර ලබා ගන්නට ගාමිරෝහල් මාර්ගයෙන් පහසුකම් ලැබෙනවා නම් එතකොට නගරයට ඇදීම බොහොම දුරට අඩු වෙන්නත් ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ගැමියන් අතරට මේ සෞඛ්‍ය පිළිබඳ හොඳ අවබෝධයක් දැනුමක් ලැබෙනවා. දැන් මේ ජනතාව මෙහෙම කියනවා. Tamanට ස්පිරිතාලයක් ඕනේ. ස්පිරිතාලයක් තිබුණත් සමහරලාට පහසුකම් නැහැ. පහසුකම් තිබුණත් මිනිස්සු නෑ වැඩ කරන්න. මේකට තාම උත්තරයක් නැද්ද අපේ රටේ? උත්තරයක් තියෙනවා. දැනටමත් අපි මහ ජනතාවගේ පැත්තෙන් හිතලා ව්‍යාපෘතියක් පටන් ගන්න තියෙනවා. ඒක දැනටමත් මහ පොළොවේ පැලවිලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් මෙහෙයුමක්. උදෑසන 7:37 වෙලාව හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වර්තමානයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සහභාගීත්වයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහත්මයා අයිබෝන් සුබ දවසක්. සුදාසනක් විශේෂ වෛද්‍ය ජානකි විදානපතරනේ මහත්මිය අපූර්වට විස්තර කරමින් ඉන්නවා මේ පිළිකාව කියන්නේ අපි දැනගෙන වළක්වා ගන්න සහ ඊට ප්‍රතිකාර කරන්න පුළුවන් තත්ත්වයක් කියලා. ඒ සාකච්ඡාව අතරතුරේ අය මේ සාකච්ඡාව පටන් ගන්න කලිනුත් කිව්වා මේ ව්‍යාපෘතිය පිළිකාව මර්ධනය කරන්න ලංකාවේ දැනුවත් කරන්න මේ සියල්ලට ලොකුවට උදව් කළා කියලා. දැන් ඔබෙන් අහන්නේ අධ්‍යක්ෂතුමා කොහොමද උදව් කළේ? ඇයි මෙහෙම මේ ව්‍යාපෘතිය තමන්ගේ වැඩ රාජකාරී මැද්දේ පිළිකාව ගැන හිතලා ඒ නිවාරණය කරන්න මෙච්චර උදව් කරන්නේ? දැන් මට මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. දැන් අපි පිළිකාව පමණක්ම නෙවෙයි අපි අපේ මේ ව්‍යාපෘතියෙන් අපි අපහස් කළේ අවුරුදු 5ක කාලයක් තුල අපේ ලංකාවේ පබ්ලික් නැත්නම් ප්‍රජා සෞඛ්‍ය සේවාවේ ඒ කියන්නේ මේ රජයේ විසින් මිනිස්සුන්ට ජනතාවට නොමිලේ ලබා දෙන ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ මුහුණුවර වෙනස් කරන්න. ඒ කියන්නේ අනාදිමත් කාලයක ඉඳන් අපි ඔය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන් හරහා ගිය ප්‍රජා සෞඛ්‍ය සේවාව සහ අපේ සිරස් වැඩසටහන් මගින් සේවාව හුදකලා ඒ කියන්නේ ඒ ප්‍රජා සෞඛ්‍ය පැත්තෙන් අපි ගියාට අර රෝගී සත්කාර සේවය කියන ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ තියෙන මූලිකාංගය ඒ කියන්නේ කිසියම් රෝගී තත්වයකට ප්‍රාථමික වශයෙන් කියන්නේ විශේෂඥ සේවාවල් අධිතාක්ෂණික සේවාවල් දෙන්න කලින් රෝගයක් වැළවෙන්නට කලින් හෝ රෝගයක මූලික අවස්ථාවේදී හරියට කල්පනාකරණය කරන්න පුළුවන් වෙන්න රෝගී සත්කාර සේවය යලිත් ප්‍රතිනිර්මාණය කරන්න තමයි මේ ව්‍යාපෘතිය දිනාවේ අවුරුදු 5ක් තුළ සෞඛ්‍ය සේවාවේ වෙනස කරලා දෙන්න කියලා. ඉතින් එහිදී අපි දැකපු දේ තමයි වෙන වෙනම දැන් අපි කියමු ප්‍රාථමික වශයෙන් يعني ජීවත් වෙන මිනිස්සුන්ට ලෙඩෙක් විදිහට නෙවෙයි දෛනික ක්‍රියාවන් කරමින් වාහන එලවමින් වෙන්න පුළුවන් කාර්යාලයක උගන්වමින් වෙන්න පුළුවන් තේවත්තක දලු කඩමින් රබර් කිරි කපමින් පතල් කපමින් වෙනත් කාර්යයන් කරමින් ඉන්න අයට ඒ අයගේ මූලික සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කරන්න තමයි අපි මේ පුංචි රෝහල් මගින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව දුන්නේ.
ඒ නිසා මේ ව්‍යාපෘතිය හරහා කලේ පිළිකාව විතරක් නෙමෙයි පිළිකාව අර වෙනත් බෝන වෙන රෝග කියන්නේ අතිරුධිර පීඩනය තියෙනවද? දියවැඩියාව හැදෙන්න මූලික ලක්ෂණ පහළ වෙමින් තියෙනවද? එහෙම නැත්නම් හදිසි අනතුරු වේවා, හදිසි අවස්ථාවල් මේ ඕනෑම මූලික අවශ්‍යතාවන් වලට ප්‍රාථමික සෞඛ්‍ය ආයතනයේ ධාරිතාවේ වැඩි කිරීම තමයි අපේ අරමුණ උනේ. ඉතින් එහිදී පිළිකාව කියන එකට මූලික තැනක් ලැබෙනවා. මොකද ලංකාවේ පිළිකා අතරින් මා දන්නා විදිහට බහුල පිළිකාවන් කිහිපයක් තිබෙනවා. මේවා එකක් තමන්ගේ ජීවන රටාව නැත්නම් ජීවත් වෙන විදිහ වෙනස් කරපුවම කන මොන දේ වෙන්න පුළුවන්, ව්‍යායාම වෙන්න පුළුවන්, දුම්බීම මත්පැන් වගේ දේවල් වලින් වැළකීම වෙන්න පුළුවන්, ආහාරවලදී පිළිකා කාරක අඩංගු නැති ආහාර ගැන සුරක්ෂිත වීම වෙන්න පුළුවන්. මේ වගේ පිළිකාව වළක්වා ගන්න පුළුවන්. බහුල සුලභ පිළිකාවල් වළක්වා ගන්න පුළුවන් කමත් අනික අතට බොහෝ සුලභ පිළිකාවල් වල මූලික අවධියේදී හොයාගත්තොත් ඒක බරපතල තත්වයකට ගිහිල්ලා ජීවිත අනතුරක් වෙන එකෙන් වළක්වා ගන්න පුළුවන් කියන එකත් සැලකිල්ලට අරගෙන තමයි ප්‍රාථමික සෞඛ්‍ය ව්‍යාපෘතිය තුළ පිළිකා කලින් හඳුනා ගැනීමත් පිළිකා වලින් වැළකීම සඳහා ජනතාව යොමු කිරීමත් නැත්නම් ජනතාවගේ ජීවන රටාව වෙනස් කිරීමට අපි උත්සාහ ගත්තේ. මේක අපි කළේ ඇත්තටම එකක් ප්‍රාථමික සෞඛ්‍ය ආයතනයේ කාර්ය මණ්ඩලවල සහ එහි යටිතල පහසුකම් සහ උපකරණ තාක්ෂණික පහසුකම් වල ධාරිතාව වැඩි කිරීම හරහා අනික් පැත්තෙන් සුවසේවා මිතුරෝ විදිහට ලංකාවේ සෞඛ්‍ය සේවාව ලබන ජනතාව සංවිධානගත කරලා ඒ සංවිධානය හරහා ඔවුන්ගේ දැනුම වගේක් නෙවෙයි ජීවන රටාව වෙනස් කරන්නට ඕන කරන මහජන සංවිධානය ඇති කිරීම. ඔය කියන දෙක හරහා තමයි අපි ඉතින් පිළිකාවට විශේෂ තැනක් මෙතෙන්දී අපි දුන්නා. මොකද පිළිකාව ජීවිතවලට තර්ජනයක් හින්දා. අනික් පැත්තෙන් පිළිකාම නොවුනත් අපි හිතමු අධිරුධිර පීඩනය වේවා, රුධිර සීනි මට්ටම වැඩිවීම වේවා, එහෙම නැත්නම් කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම වේවා, සමහරට මුඛ සෞඛ්‍ය ගැටලු වේවා, මේ වාගේ ප්‍රාථමික අවස්ථාවේදී ජන ජීවිතයට බලපාන මෙන්න මේ කියන දේවල් යහපත්වයටපත් කිරීමට තමයි ව්‍යාපෘතිය මහන්සි වෙන්නේ කුඩා රෝහල් වල ධාරිතාවේ සංවර්ධනය කිරීම මගින්. වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහත්මයා දැන් ඔබ අපි අහලා තිනවා මේ විවිධ වැඩසටහන් වලදී ව්‍යාපෘතියේ සාකච්ඡාවලදී කියනවා මේ විෂන් වෛද්‍ය ජානකි විදානපතිර මහත්මිය සෑහෙන උත්සාහයක් සහ අලුත් නිර්මාණශීලී දේවල් කළා පිළිකාව නැති කරන්න, පිළිකාව ගැන මිනිසුන්ට කියන්න කියලා. ඔබට ඇයට දැන් කතා කරන්න පුළුවන් මේ වෙලාවේ. ඇය අහගෙන ඉන්නේ. අපෝයෝ මම හිතන්නේ එතුමිය පිළිකා මර්ධන ව්‍යාපාරය තුල වැඩ කරන කාලෙත් ඊට අමතරව ඊට එහා ගිය අනෙක් අවස්ථාවලදීත් අපි සම්පූර්ණයෙන් දැකලා තියෙනවා. අය ප්‍රජා සෞඛ්‍ය සේවයේ මම හිතන්නේ හොඳ අත්දැකීම් තියෙන නිලධාරිනියක්. ඒ වගේම මේ ජනතාව දිහා, ඒ කියන්නේ රෝගය දිහා නොවේයි, රෝගය වැළඳිය හැකි මිනිසා දිහා බලන හොඳ නිලධාරිනියක් බව අපි දන්නවා. මම හිතන්නේ එතුමිය පිළිකා මර්ධන ව්‍යාපාරය තුල ඉද්දී උත්සාහ කළා මේ පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර කිරීම අනිවාර්යෙන් කළ යුතුයි. ඒක අපි සෞඛ්‍ය සේවයේ යුතුයකමක්. හැබැයි පිළිකාව වැළඳෙන්නට පෙර පිළිකාවක් වැළඳිය හැකි, තුඩු දිය හැකි හේතු සාධක තියෙන මිනිස්සු කලින් හඳුනගෙන ඒ අයව කල්පනාකරණය කරන්න පුළුවන් විදිහක්. ඉතින් මට ඇත්තටම එතුමියගෙන් අහන්න සතුටු එකක් කැමති වෙනවා. දැන් අපි දන්නවා මුඛ පිළිකාව ගත්තොත්, මුඛ පිළිකාව මූලික වශයෙන් හඳුනාගත්තොත් අවුරුදු 4කට 5කට පෙර, يعني මහා දරුණු පිළිකාවක් හැදෙන්නට පෙර අඳුරගත්තොත් ඒක අපිට සංකූලතාවලට යන එක වළක්ව ගන්න පුළුවන්. මේ පියවරු පිළිකාව මූලික අවදිවලදී අඳුරගත්තොත් එහෙම පුළුවන්. හැබැයි අපි මෙතෙන්දී දකින එක ගැටලුවක් තමයි දැන් පියවරු පිළිකාව ගැන ස්වයං පරීක්ෂණයකට ලක් වෙලා කාන්තාවකට Tamanට පිළිකාවක් හැදෙයි කියලා බයක් තියෙනවා නම් ඒවා පරීක්ෂා කරන තැනකට එන්න කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන මේ තාක්ෂණික පහසුකම්, පරීක්ෂා කිරීමේ පහසුකම් කොහොමද අපි ජනතාව ළඟට වැඩිපුර ගෙනියන්නේ කියන එකයි. ඒ වගේම මිනිස්සු මේවට යොමු කර ගැනීම සඳහා අලුත් වැඩපිළිවෙලකට ඔබතුමිය යෝජනා කරනවාද කියන එකත් මේ ප්‍රාථමික සෞඛ්‍ය ව්‍යාපෘතිය දියුණු කිරීම මගින්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතනවල ඉන්න අයගේ ධාරිතාව වැඩි කිරීම තුලින් මෙන්න මේක කිරීමට ඔබතුමියගේ යෝජනාවක් තියෙනවද කියන එක මම අහන්න කැමතියි. බොහොම ස්තුතියි. ඔබට ඒකට පිළිතුරු දෙන්න වෙනවා. බොහොමත්ම ස්තුතියි මැතිතුමනි. මම හිතන්නේ ඔබ දැනටමත් ඔබගේ PSSP මේ ව්‍යාපෘතිය යටතේ සුව දිවි සායන වලට ලොකු දායකත්වයක් ලබලා දෙනවා. සුව දිවි සායනයක් කියන්නේ අවුරුදු 35ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට ඒ සායනයට ඇවිල්ලා බෝ නොවන රෝග පිළිකාත් ඇතුළුව බලා ගන්න පුළුවන්. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෑම සෞඛ්‍ය
වෛද්‍ය නිලධාරී කොට්ටාශයකටම අනුබද්ධව තියෙනවා සුවනාරී සායනය. සුවනාරී සායනය තියෙන්නේ කාන්තාවන්ට අවුරුදු 35ත් 45ත් පමණයි. එතෙන්දී විශේෂයෙන්ම ගැබ්ගෙල පිළිකා සහ මේ පීරු පිළිකා ඒ වගේම අනිකුත් බෝනවන රෝග පිළිබඳ මේ තත්ත්වය බලලා ඒ අවශ්‍ය කටයුතු කරනවා. විශේෂයෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය යටතේ PSSP ප්‍රොජෙක්ට් එකේ සුව දිවිනා සායන ඒකේ මේ සේවය ලැබලා දෙනවා කාන්තා සහ පිරිමි දෙගොල්ලන්ටම. එතකොට එතෙන්දිත් මුඛ පිළිකාව විශේෂයෙන්ම මුඛ පිළිකාව සහ අනිකුත් දැන් මේ පීරු පිළිකා පිළිබඳ ලොකු අවධානයක් යොමු කරලා ඒ පිළිබඳ මේ පුද්ගලයන් ඒ පිළිබඳව පරීක්ෂාවට ලක් කරලා ඒ අවශ්‍ය තැන් වලට ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරනවා. ඒතකොට මෙතෙන්දී විශේෂයෙන්ම ගත්තහම දැන් අපි මුඛ පිළිකාව ගත්තහම සුනිත් අතරම මෙතන ඉතාමත් කනගාටුයි කියන්න අපි සෞඛ්‍ය දත්ත ලොකු තැනක හිටියට මුඛ පිළිකාව ලෝකෙන්න දෙවෙනි තැත්තට පත් වෙලා තියෙන්නේ. එතකොට ඒකට ප්‍රධානම හේතුව තමයි අපේ පුවක් පාවිච්චිය. පුවක් නිසා තමයි මුඛ පිළිකාව වැඩිපුරම හැදෙන්නේ. දුම්පානේ. දැන් වෛද්‍ය ජයසේන බණ්ඩාර මහත්මයා තවදුරටත් දුරකථනයේ රැඳී ඉන්න ඔබට යමක් එතුමන්ගෙන් අහන්න තියෙනවද? නෑ. ඇත්තටම දැන් විශේෂයෙන්ම මුඛ පිළිකා ගත්තාම ඇතිතුමනි දැන් දැනට පරීක්ෂාවකට ලක් කරන එක වැඩි කළ යුතුයි. මේ වැඩි කිරීම ඇත්තටම අපිට ඒ කියන්නේ දන්ත ශල්‍ය වෛද්‍යවරු ඉන්නේ ඉතාමත් අඩු පිරිසක් ලංකාවේ. එතකොට දැන් ප්‍රාථමික සුව දිවි සායනවල ඉන්න අනිකුත් වෛද්‍යවරු මේ පිළිබඳ විශේෂ පුහුණුවක් ලබලා දීලා මේ මුඛ පරීක්ෂාව කිරීම සම්බන්ධයෙන් මේ ව්‍යාපෘතිය වැටතේ විශේෂ මීට වැඩිය ලොකු කර්තව්‍යයක් ඒ පුහුණුව ලබලා දීලා කිරීම අත්‍යවශ්‍ය කරුණක් විදියට තමයි මම දකින්නේ. ඒකෙන් අපිට කලින් හඳුනා ගැනීමට හැකි වෙනවා. වෛද්‍ය ජයසේන බණ්ඩාර මහත්මයා ඔබතුමාට සමුදෙන්න කලින් ඔබේ ඒ අහුව දෙයට ප්‍රතිචාරයට ඔබ සතුටුද? ප්‍රතිචාරයට බොහොම සතුටුයි. මම හිතන්නේ ඊට අමතරව අපි තව එකක් කියන්න තියෙනවා. දැන් මේ පිළිබඳව එක අයගේ එක මත තියෙන්න පුළුවන්. නමුත් පෙරාදිනී දන්ත වෛද්‍ය පීඨයේ අපේ මහාචාර්ය රුවන් ජයසිංහ මැතිතුමා මූලිකත්වයෙන් මේ දවස්වල පොඩි අධ්‍යයනයක් කරනවා. ඒ කියන්නේ ප්‍රාථමික මට්ටමේදී මුඛ පිළිකාවක මූලික ලක්ෂණ එහෙම නැත්නම් පෙර පිළිකාමේ ලක්ෂණයක් ඇහෙන් අඳුර ගැනීමේදී ඇතිවන අපි කියන්නේ අර සෙන්සිටිවිටි නැත්නම් ඒ සංවේදීතාවය පිළිබඳව ඇතිවන ගැටලු. ඒ කියන්නේ මුඛ පිළිකාවක පෙර පිළිකාවක් විය හැකි එකක් ඒක මගහැරීම හෝ එහෙම නැත්නම් එහෙම නොවන ලක්ෂණයක් පෙර පිළිකාමේ ලක්ෂණයක් විදිහට අඳුරා ගැනීම හෝ කියන මේ ගැටලුවෙන් මිදෙන්න අර ටොයිලිඩින් බ්ලූ පාවිච්චි කරලා ප්‍රාථමික මට්ටමේදීම දන්ත වෛද්‍යවරුන්ට උගන්වලා ඒ අයගෙන් මේ මූලික කියන්නේ පෙර මුඛ පිළිකාවල පෙර පිළිකාමේ තත්ත්වයන් හරියට අඳුර ගැනීම අධ්‍යයනයක් කරනවා. මම හිතන්නේ එහි ප්‍රතිඵල අධ්‍යයනයේ ප්‍රතිඵලය දුන්නට පස්සේ අපිට පුළුවන් වෙයි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විශේෂයෙන්ම පිළිකා මාධ්‍ය ව්‍යාපාරී හිටපු ඒ වගේම වෛද්‍ය ජානකී වැනි ඒ පිළිබඳව පරිචයක් තියෙන නිලධාරීන්ට පුළුවන් වෙයි ඒ අධ්‍යයනයේ ප්‍රතිඵල සමීක්ෂණය කරලා මුඛ පිළිකාමය තත්ත්වයක් එහෙම නැත්නම් පෙර පිළිකාමය තත්ත්වයක් ප්‍රාථමික සෞඛ්‍ය මට්ටමේදී අඳුර ගන්න මේ කියන පරීක්ෂාව සාමාන්‍යයෙන් මිල අඩු එකක් නිසා මේකෙන් කරගන්න පුළුවන් ද කියන ප්‍රතිපත්තියේ තීරණය ගත්තොත් මම හිතන්නේ අපිට මුලින් හඳුනා ගැනීමේදී වඩාත් තාක්ෂණික පහසුකම් සපයන්නට පුළුවන් වෙයි කියලා හිතෙනවා. බොහොම ස්තුතියි වෛද්‍ය ජයසේන බණ්ඩාර මහත්මයා ව්‍යාපෘති අධ්‍යක්ෂතුමා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා. ගමේ රටේ අයත් එක්ක වැඩ කරන්න කැමති. අපේ සෞඛ්‍යයට බලපාන සාධක වෙනස් කරගන්න කණ්ඩායමක් වගේ එක් වෙන්න කැමති ඔබට. දැන් සුවසේවා මිතුරෝ ප්‍රජා කමිටුවේ සමාජිකත්වය ලබා ගන්නට පුළුවන්. වැඩි විස්තර ඔබට ළඟම ප්‍රාදේශීය රෝහලෙන් හෝ 19.7 සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුවසවන ඇමතුම් සේවාවෙන්. උදෑසන 8ට විනාඩි 10යි වෙලාව. මෙන්න මේ සතියේ ප්‍රශ්නය. පසුගිය සතියේ සහ ඊට කලින් සතියේ ජයග්‍රාහකයන් දෙපළ අපි කියන්නම් ලබන සතියේදී ඉදිරියේදී මැයි මාසයට කලින් අපි මේ තෑගි සියල්ල ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ සතියේ ප්‍රශ්නය. පිළිකාව
පිළිකාව කලින් හඳුනාගෙන ඒක වේලාසනින් හඳුනාගෙන ප්‍රතිකාර කරලා සුව කරගන්න පුළුවන් කියලා මේ සාකච්ඡාවේදී මතුවුණා. ඊට අමතරව පිළිකාව ගැන තවත් බොහෝ දේවල් කිව්වා. එහෙමනම් පිළිකාවට එරෙහිව අපි රටක් ජනතාවක් සහ පවුලක් පුද්ගලික විදිහට කළ යුතු දේවල් දෙකක් අපිට කියන්න, ලියන්න, WhatsApp කරන්න, ඊමේල් කරන්න. බොහෝ දෙනෙක් අපිට කතා කරලා විවිධ අදහස් කියනවා. තව එක් අයෙකුට පමණ අදහසක් ඉදිරිපත් කරන්න දෙන්න පුළුවන් වෙලාව 2695411 2699428. අපි තාම ගෞරවයෙන් පිළිගන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ සුවනාරි සායන නැත්නම් සුවනාරි වැඩසටහන පිළිබඳව ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය ප්‍රජා වෛද්‍ය විශේෂඥ පද්මකද සිල්වා මහත්මයා. අපි කෙලින්ම කතාවට බහිමු. මොකද්ද සුවනාරි සායනය කියන්නේ? සුවනාරි වැඩසටහන තුල අපිට තියෙන ප්‍රයෝජන මොනවද? ඔව් සනත් මහත්මයා, මම හිතන්නේ අද සාකච්ඡාව ඉතාම වැදගත් කොටසකට අවිලා තියෙන්නේ. සුවනාරි සායන කියන්නේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 35-45 වයස් කාණ්ඩවල සියලුම කාන්තාවන්, ලිංගිකව සක්‍රිය වන සියලුම කාන්තාවන් සඳහා නොමිලේ පැවැත්වෙන රෝග හඳුනා ගැනීමේ, රෝග යම් යම් පිළිකා සහ බෝනෝන රෝග තත්ත්වයන් හඳුනා ගැනීමේ, මුල් අවස්ථාවේ හඳුනා ගැනීමේ සහ වෙනත් රෝගී තත්ත්වයන් සඳහා විපරම් කිරීමේ වැඩසටහනක් තමයි සුවනාරි වැඩසටහන. ඉතින් මේ වැඩසටහනේ මූලික අංගයක් තමයි ගැබ්ගෙල පිළිකාව මුල් අවස්ථාවේ හඳුනා ගැනීම. ඒතර ලංකාවේ කාන්තාවන් 700ක් විතර අපි ඇස්තමේන්තු කරලා තියෙනවා වසරකට ගැබ්ගෙල පිළිකාවෙන් මිය යනවා කියලා. ඒ නිසා 1998 වර්ෂයේ ඉඳලා අපි ජාතික මට්ටමේ වැඩසටහනක් දියත් කරා ගැබ්ගෙල පිළිකාව මුල් අවස්ථාවේදී හඳුනා ගන්න. ඉතින් මේ වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ගැබ්ගෙල පිළිකාව ලංකාවෙන් තුරන් කිරීම, ලෝක සෞඛ්‍ය සංවිධානයත් සමග සම්බන්ධ වෙලා ගැබ්ගෙල පිළිකාව ලංකාවෙන් තුරන් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. එතකොට මේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන දවසට අපිට සතුටු වෙන්න පුළුවන් කාන්තාවන්ගේ, ඒ කියන්නේ කාන්තාවන් 700ක් විතර මිය යන එක වළකිනවා. ඊට අමතරව ඒ කාන්තාවක් මිය යෑමත් එක්ක ඒ පවුලේ දරුවන්ගේ අනාගතේ සුරක්ෂිතභාවය නැති වෙනවා. දැන් අපිට වෙලාව ටිකක් තියෙන නිසා ඔබෙන් අහනවා ඊළඟට මේ සායන කොහෙද තියෙන්නේ? කෙනෙකුට නොමිලේ යන්න පුළුවන් කිව්වට කොයි වගේ තැන්වල තියෙන මේ සායන? මේ සායන ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකම පැවැත්වෙනවා. සායන දැනට 1000කට ආසන්න සංඛ්‍යාවක් අපි පවත්වනවා විවිධ ස්ථානවල. ඒ සෑම සායනයකම අපි මේ සේවාවන් සියල්ලම නොමිලේ ලබා දෙනවා. දැන් කලින් හඳුනාගත්තොත් ඉන් පස්සේ දැන් මේ කාලේ හැටියට අපිට බෙහෙත් හේත් ගැන පුද්ගලිකව වියදම් කරන්න පුළුවන් කියලා හිතන්නත් බෑනේ. සමහර විට පිළිකා ඖෂධ සහ නිවාරණය කිරීමේ කටයුතු ඉතා ගණන් කියලා මේ සාකච්ඡාවේදී ආවවුඩට කතාවක්. දැන් හඳුනාගත්තට පස්සේ අය අතහැරලා දානවද නැත්නම් ඒ අයව රැක බලා ගන්නවද? ඉදිරියට ගෙනියනවද ක්‍රියාවලිය? මම හිතන්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඔබතුමා අහුවේ. මේ වැඩසටහනෙන් අපි පිළිකා හඳුනා ගැනීම විතරක් නෙවෙයි කරන්නේ. පිළිකාව හඳුනාගත් කාන්තාවන් පසුවිපරම් කිරීමකුත් කරනවා. ඒ සායන වලට යොමු වුණාද, ප්‍රතිකාර සඳහා යොමු වුණාද, 100ක් සුව වුණාද කියලා. ඊට අමතරව මේ සායන හරහා කරන හඳුනා ගැනීම වැඩසටහන නිසා පිළිකාව 100ක් සුව කරන්න පුළුවන්. දැන් අපි හිතමු කාන්තාවකගේ පිළිකාව ගැබ්ගෙල පිළිකාවක් හැදිලා ඒ පිළිකාව වෙනත් අවයව වලට පැතිරීමක් සිද්ධ වුණොත් ඒ කාන්තාවකගේ ජීවිතය දුක්ඛිත තත්යකට පත් වෙනවා. ඒ කියන්නේ ඒ කාන්තාවගේ පෞල් ජීවිතය, ඒ කාන්තාවගේ දරුවන් රැක බලා ගැනීම හැකියාව, ආර්ථික ඒ කාන්තාව මේ පෞලට ලොකු ගැටලුවක් වෙනවා. ඉතින් මේ සියලුම දේවල් වලට අමතරව පිළිකාව සුව කරගන්නත් පුළුවන් වෙනවා මේ රෝගී තත්ත්වය මුල් අවස්ථාවේ හඳුනාගත්තොත්. දැන් තව බොහෝ විස්තර කතා කරන්න වෙලාව නැති නිසා කෙනෙකුට මේක ගැන දැනගන්න මේ වැඩසටහනින් පස්සේ කතා කරන්න දුරකථන අංක හෝ මොනවා හරි සම්බන්ධ කරගන්න හැකියාවක් තියෙන තැන් තියෙනවද? මේක දැනගන්න. ඔව් මම හිතන්නේ ඒක අපිට කරන්න පුළුවන් හැම කෙනෙක්ටම ළඟම තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දුරකථන අංකය කාටත් හොයාගන්න පුළුවන්. අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට එහෙම නැත්නම් ඒ කාර්ය මණ්ඩලයට කතා කරලා සුවනාරි සායන පැවැත්වෙන දින අහගන්න පුළුවන්. ඉතින් අපි පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් බිම් මට්ටමේ අපේ 6000ක් විතර පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් මේ වයස අවුරුදු 35-45 කාන්තාවන් සෑම කෙනෙකුටම ආරාධනා කරනවා මේ සායන වලට සහභාගී වෙන්න කියලා. ඉතින් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා ඔබට යම්කිසි ආරාධනාවක් නොලැබුණොත් විශේෂයෙන් ඔබ අවුරුදු 35-45 නම් මේ සායන වලට යොමු වෙන්න. නොමිලේ ඔබේ පිළිකා රෝග තත්ත්වයන් හඳුනා ගැනීමට භාජනය වෙන්න. ඊට අමතරව වෙනත් ගෝනෝන් රෝග තත්ත්වයන් හඳුනා ගැනීමට
අප සමග එකතු වෙන්න. ඉතින් ඊට අමතරව පෞල් සැලසුම් සේවාවන් ඒ වගේම ආර්ථික චක්‍රය සම්බන්ධ ගැටලු ඒ සියලුම දේවල් ඔබට සාකච්ඡා කරන්න පුළුවන්. පෝෂණය සම්බන්ධ ගැටලු මේ සෑම දෙයක්ම ඔබට කතා කරන්න පුළුවන් හොඳ ස්ථානයක් තමයි අපේ සෝනාරී සායන. සුදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ප්‍රතිපත්ති විශ්ලේෂණ හා සංවර්ධන ප්‍රජාවාදී විශේෂඥ ජානකී විදාන පතේර මහත්මිය, ඒ වගේම සෝනාරී වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක ප්‍රජාවාදී විශේෂඥ පද්මගත සිල්වා මහත්මියා අද පැමිණි වැඩසටහනට අහවර නැහැ. වැඩසටහන સમાપ્ત කරන්න කලින් තව වැදගත් ප්‍රශ්නයක් තියෙනවා විශේෂඥ වෛද්‍ය ජානකී විදාන පතේර මහත්මියන් අහන්න. අද වැඩසටහනේ සංකල්පය මෙහිම වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහත්මයා, ශ්‍රී මල්ලිකාරච්චි තනුජා ගමගේ, ඒ වගේම ඩිලාන් සමීර කොඩිකාර නිෂ්පාදනයෙන්, හිරුනි රත්නායක, පවිත්‍රා කේෂණී නානක්කාර, ඒ වගේම විමුක්ති රෝෂන්, නවමාධ්‍ය මෙහෙමෙන් හසිනි ඉරේෂානි. හසිනි තමයි අපිට මේ දෙන්නේ Facebook කරහා සියල්ල බලන්නට පහසුකම. මම සුනෙන් අවසාන වශයෙන් ජානකී විදාන පතේර මහත්මිය ඔබෙන් මේ වැඩසටහන අහවර කරන්න බලාපොරොත්තු වෙනවා. විනාඩි 2ක් පමණ ඔබට දෙන්න පුළුවන්. මේ ඔක්කොම කතා කළා. එහෙනම් දැන් අපි මොකද කරන්න ඕනේ? මෙතනින් අමතක කරලා හෙට දවසේ ආයෙත් අපේ දේවල් හිතා ඉන්න ඕනේද? නෑ. මේ ප්‍රධාන දෙකක් තියෙනවා පිළිකාව වැළැක්වීම සම්බන්ධයෙන්. එකක් තමයි දුම්පානය නවත්තන්න ඕන, දුම් කළ හැපීම නවත්තන්න ඕනේ, මද්යසාර ගැනීම නවත්තන්න ඕනේ. ඒ වගේම තමයි මේ එළවලු පළතුරු වැඩිපුර ආහාරයට ගන්න ඕන, ගොඩක් තෙල් ආහාර ෆාස්ට් ෆුඩ්ස් අඩු කරන්න ඕන, ව්‍යායාම කරන්න ඕන. ඒකක්. ඊට අමතරව මේ HPV මේ එන්නත ලබා ගන්නවා. මේ ඒක රජය මගින් ලබලා දෙනවා. මේ ඒ වගේම තමයි කලින් හඳුනා ගැනීම සඳහා සුවනාරී සහ සුවදිවි සායන වලට යෑම ඉතාමත් අවශ්‍යයි. ඒ වගේම ඔබ දුම්පානය කරන්නෙක් නම් හරි දුම් කළ හපන්න කෙනෙක් හරි නම් විශේෂයෙන්ම නිතර ඒ කියන්නේ අඩුම තරමේ මාස 6කට වරක්වත් ඔබගේ මුඛය වෛද්‍යවරයෙකු ලව පරීක්ෂා කරගත යුතුයි. මොකද පූර්ව ලක්ෂණ තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ කාන්තාවක් නම් පිරිමි අයෙකුට වැඩිය පීරු පිළිකාවලට ඉතාමත් අවදානමක් තියෙනවා, 100 ගුණයකින් වැඩි. ඒ නිසා සෑම මාසකම මේ ඔසොප්පන මේ කාන්තාවක් නම් පළවෙනි දවස් 10 ඇතුළත හැම මාසයකට සැරයක්ම ස්වයං පීරු පරීක්ෂාවක් කරගන්න ඕනේ. ස්වයං පීරු පරීක්ෂාව කොහොමද කරන්නේ කියලා පෞල් සෞඛ්‍ය නිලධාරිණියගෙන් ලබා ගන්න පුළුවන්. තාම කෙටියෙන් මේ සියල්ල දැන් කතා කරන්න බැරි නිසා මේ ගැන තොරතුරු දැනගන්න ඔබ මේ දවස්වල හැදුවා නේද විවිධ ක්‍රම. ඒ කියන්නේ මදක් කියන්නේ කොහොමද මේ වැඩිදුර තොරතුරු ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් නැත්නම් ඒ වගේ තැන් වලින්? ඔව් ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ වෙබ්සයිට් එකේ තියෙනවා නම් එකෙත් පුළුවන්. ඒ වගේම තියෙනවා පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන. ඒක නම් රට පුරාම නැති වුණාට ඒ වගේ තැන්වලකින් මේ නම්බරයට කතා කරලා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අර ડોક્ટર පද්මක කිව්වා වගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලබා ගන්න පුළුවන් පෞල් සෞඛ්‍ය නිලධාරීන් මේ පිළිබඳ ඉතාමත්ම දැනුවත්. 19.7 දුරකථනයට කතා කරලා ඔබට මේ සියල්ල සම්බන්ධී කරගන්න පුළුවන්. සුවසවන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශනික අමුතුම් අංකය. යත් PSSV සමග ඇති කළ ව්‍යාපෘතියක්. අද වැඩසටහනට පැමිණියාට බොහොම ස්තුතියි සම්පත්දායකයන්ට. අහගෙන හිටියට බොහොම ස්තුතියි. සවන් දුන්නාට බොහොම ස්තුතියි. WhatsApp කළා, මෙසේජ් එව්වා. හැබැයි අද වැඩි සම්බන්ධ කරගන්නට අපිට හැකියාවක් තිබුණ නැහැ. කාල වේලාවේ යම් ගැටලු නිසා බොහොම ස්තුතියි සවන් දුන්නාටත්. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී